මොකුත් ප්‍රශ්නයක් එහෙම නෑ නේද? නෑ මිස්ටර් ඩග්ලස්. මාර කරදරයක් නේද උනේ? බලන්නකෝ. කවුරුත් හිතුව නැති දෙයක් සිද්ධ වුනේ. මොම තමයි ඇයිසර් කරදර කියන්නේ. මේ කරදර ඉවර වෙනකම් යෝහන් ටිකක් බලලා වැඩ කරන්න. මිස්ටර් ඩග්ලස් ඒක ගැන බය වෙන්න එපා. මායි පූජා ඉන්නෝනේ. මේ ඒක නෙමෙයි. අර බුක් කරපු හොටෙල් වලට මොකද කරන්නේ? ඊට පස්සේ බලා ගන්න. ඔන්නකත් කරලා දාන්න එපා. දැන් මේ තීන දේවල් බලා ගමු ඉස්සෙල්ලා. එතකොට මිස්ටර් ඩග්ලස් අපේ මොනවද කරෙන්න ඕනේ? මේ දානේ කටයුතු එහෙම කවද්ද? දැනට අපි පන්සලට දානයක් දෙනවා. නර්මදා කැමති විදිය එහෙමයි. එහෙනම් මිස්ටර් ඩග්ලස් මම අර හොටෙල් බුකින් එක හෝල්ඩ් කරලා තියාගන්න. ඒක හොඳයි යෝහන්. මම යනවා යෝහන්. මට මේ කරදර ටිකක් ඉවර වෙනකන් නර්මදා ළඟ ඉන්න ඕනේ. හොඳයි මිස්ටර් ඩග්ලස්. ඔය ගෙදර යමක් කරන්න තරම් තේරුම් බේරුම් ඇති කෙනෙක් නැහැ. ඔයයි අපිට හුඟා උදව් කරපු අයනේ. ඔය හේමාලි කියන්නේ හරිම හොඳ කෙනෙක් සේපාලිකා. කොහොම වුණත් අපේ අනාගත ලේලිගේ ගෙදරනේ. ඒ වුණාට අක්කේ මගේ හිත ටිකක් ගැස්සුණා. ඔය හේමාලි කමිටඩ් සුයිසයිඩ් කරුවේ මොන හේතුවක් නිසාද? ඇයි ඔය එහෙම හිතන්නේ? අක්කේ හේමාලිගේ ඩග්ලස්ගේ අතර මොන හරි ප්‍රශ්නයක් තිබුණාද? නෑ. මම දන්න හැටියට නම් ඒ වගේ ලොකු දෙයක් තිබුණේ නැහැ. ඔය හේමාලි රට ගියේ එයාගේ මොකද්ද ලෙඩකට බෙහෙත් ගන්න කියලානේ. හේමාලිට මොන හරි මොලේ අමාරුවක් තිබුණාද? ඇයි ඔය එහෙම හිතන්නේ? එහෙම තිබුණා නම් අක්කේ ඒකේ තරම් නම්බුකාර දෙයක් නෙමෙයි. ඔක උතනින්ම අමතක කරලා දාන්න. මමත් එහෙම හිතපු කාලයක් තිබුණා සේපාලිකා. හේතුවේ කරදර එන්නේ කියා නෙවෙයි. මේ වගේ වෙලාවක අපිට ඒගොල්ලන්ව අයින් කරලා දාන්න පුළුවන්ද? ඉංග්‍රීසි මහත්තයා නාස්ලනුවක් ගේන්න ගියා කියලා ආරංචියක් ආවේ. තමසර පිස්සුද නාස්ලනුව? මට මොකද නාස්ලනුව? මට හරකෙක් නෑ. ඒකත් ඇත්ත තමයි. චී මට මේ ටැපෙලෙන ඕක තමයි ලේඩි. චි. එතකොට මේ සලසලා නෝනේ එක්කන් ගියයි කියන්නේ කොහෙද? අපි දෙන්න ළඟදී බඳින්නනේ ඉන්නේ. ඒකින්ද මුදු ගේන්න ගියා. එහෙනම් මේ දෙන්න මුදු ගේන්න ගිහිල්ලා තියෙන්නේ. අනේ හොඳයි ඒක කෙරෙනවා නම්. එතකොට මේ සෑහෙන වියදම් ඇති නේද? ඔය ඉතින් පටන් ගත්තා විතරනේ. නාංගිගේ කසාදෙටත් ගොඩක් වියදම් වුණා. එතකොට බාලක් එහෙම නටනවා නම් හැමදාම මගුල් කෑවත් කාර්යයක් නෑ. අපෝ නෑ. ඔය මේ ඒව මුකුත් නෑ. බාල් නටන්නේ නෑ. එහෙමනම් ඉතින් වැඩක් නෑ. අපි යන්නේ. කොහෙද යන්නේ? නාස්ලනුවක් ගේන්නේ. ඇයි මොකුත් උවමනාවක් තියනවද? නෑ. යනවා. ආස්ලන්
සෝරි ඈ. සෝරි. මට හරි කනගාටුයි නර්මදා. මේ වුණ කරදරේට. ඔව් තමයි ආන්ටි. වෙන්න තියෙන දේවල් කාටවත් වළක්වන්න බෑනේ. අම්මා නැති වුණේ මොනවා වෙලාද? මං ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ ආන්ටි. අන්නන්න එපා නර්මදා. කෙනෙක් උපන්නොත් මැරෙන්න ඕනේ. ඒක තමයි ස්වභාව ධර්මය. නර්මදා අම්මා අසනීපෙලු නේද හිටියේ? මොකද අම්මගේ අසනීපේ? ඒකේ තරම් ලොකු අසනීපයක් නෙමෙයි. ස්ට්‍රෙස් එක. ඉන්නකෝ ආන්ටි. මම බෝඩ් මොනවා හරි හදාගෙන ඉන්න. ස්ට්‍රෙස් එකට රට යන්න එමුකොටද? මම නම් හිතන්නේ මේගොල්ලෝ මොනවා හරි හංගනවා. ඈවිද මහත්තයෝ. දැන් එතකොට මුදුමාරුවට එහෙම මෙහාට එන්න ඕනේ නේද? දැන් ඉතින් තැපැල් මහත්තයෝ තම තමන්ගේ ඇයමු වෙච්ච එකේ ඔය දීපංකරයක ගියේ නැතුවට කොහෙ කෙරුණාම මොකද ඕක? ඔය ඉතින් මංගල්‍යකට නම් කමක් නැහැ. චාරිත්‍ර කොහෙ කරුණාම කො නේද? හැබැයි දැන් බලන්න තැපැල් මහත්තයෝ මංගල්‍යකට උනත් ඉස්සර වාගේ සෙනග එන්නේ නැහැ නෝ. මිනිසුන්ට ඒ තරම්ම වැඩ නෙවෙයි. ඔය මංගල්‍යකට උනත් මිනිස්සු එන්නේ ඉස්සර වාගේ මේ කෑම බලාගෙන නෙමෙයි බීමට. අනේ තැපැල් මහත්තයෝ මෙහෙනම් ඒවා බෑ. මොකද මේක වෙදගෙදරක් නෙවෙයි. මගේ ළඟ ඉතින් කොහොමදක් තියෙන්නේ ලෙඩ බෝ කොන්න අරිෂ්ට නෙවෙයි නේද? ලෙඩ හොද කරන්න අරිෂ්ටනේ. මේක ඇත්ත. හැබැයි ඉතින් ලෙඩ හදා ගන්න අරිෂ්ට උනනම් එහෙදි බීලාවට ඒකේ අධිකාරියක් නැහැ. දැන් ඔය දුක් වුණා මදයි. දැන් ඔක අමතක කළා දාන්න. දැන් ඉස්සරහට වෙන්න තියෙන දේක් ගැන හිතන්න. සතුට වෙන්න තරම් දෙයක් සිද්ධ වෙලා නැහැ නේද? ඕනනම් මම පූජාට කියන්නම් මේ දවස් ටිකේ මෙහෙවිලා ඉන්නේ කියලා. ඩැඩි අපේම කියලා නෑද යාළුවෝ එහෙම අපිට නැද්ද? ඇයිද කවදාවත් අහන්න නැති ප්‍රශ්න අහන්නේ? ඒවා කවදා හරි එන නිසා. අද අසංකගේ නැන්ද අම්මා සේපාලි ආන්ටි ආවා. එයා මොකද කියන්නේ? එයා අපේ අම්මේ නැති වෙච්ච විදිහයි තිබිච්ච අසනීප ගැනයි මගෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා. හරියට ඒ දේවල් උනේ මගෙන් වගේ. ඔයා ඒවට උත්තර දීපු නැති එක හොඳයි. ඒවා ඒගොල්ලන්ට දැනගන්න තියන්න ඕනේ නැහැ. වෙච්ච දේ වුණා. ඒකේ පාඩුව හරි දුක හරි ඒක අපිට. ඒවට පිටස්තරයව සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. බාපා ඔය යන්නද? නැතු ඉතින් මෙහි ඉඳලා මොනවා කරන්නද? මට නර්මදා හම්බුණාද? ඔව්.
මට එයා ගැන දුකයි මචං. ඒ වුණාට මචං ඔබ මේ වෙලාවේ ආගම හිටියනම් නේද හොඳ? ඒකේ ලොකු වෙනසක් නෑ මචං. එයා හොඳ ආකාරම දන්නවා. මං එයාලගේ හිටියට ආදරය කරන්න පූර්ණිමාට කියලා. එයා ඉස්සරහ මං තවත් එක අමුත්තෙක් විතරයි. දැන් එතකොට උඹලා ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද? ඔවට උත්තර හොයන එක මහා මෝඩ වැඩක් මචං. ප්‍රශ්න ඔක්කොම අවුල් කරලා ඒවට උත්තර හොයන එකම මහා මෝඩ වැඩක්. ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මචං. ඔබ ප්‍රශ්න වලට බයයි පැනලා යනවා. මචං. උඹ ඒකට ඕනම අර්ථකථනයක් දීපන්. ඒත් මං යනවා. අක්කේ මේක ලස්සනයිද? හොඳටම හොඳයි සුසන්ත අයියට. අක්කා අසංක අයියා නිසා සුසන්ත අයියවත් නැති කරගත්තේ අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? ඒ මොකටද? අපි නේ දෙන්නම මේපා කිව්වේ. සුසන්ත අයියයි අසංක අයියයි දෙන්නම අපේ අක්කට කැමැත්තෙන් හිටියේ. නෑ මං කිව්වේ දැන් ඉතින් ඒ හැමදාම වෙනස් වෙලානේ. දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්නේ චංකි අය විතරයිනේ. එහෙම තමයි නිසංසලා. අපි කැමති කෙනාම අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට ලැබෙන කෙනත් එක්ක අපි හොඳින් ඉන්න ඉගෙන ගන්න ඕනේ. දැන් ඉතින් ඔයත් කරන්න යන්නේ ඒකමනේ. මම ඔයාට පිස්සුද? මගේ හැම දෙයක් නෑ. අනිත් එක අපේ පවුල් වල අය ගෙවල් වලින් කතා කරනකන් ලෝ වගේ දේවල් ගැන හිතන්නේවත් නෑ. එහෙනම් ඔය අය දේව් අයත් එක්ක තරහ? ඒ සම්මනිත් එක්ක හැමතිස්සෙම රණ්ඩු කරන්නේ. අපි ඔය ඔයගොල්ලෝ වගේ අපේ අයියලත් එක්ක ඕනාට වඩා කතාවට යන්නේ නෑ. අනිත් එක සඳුනිත් එක්ක මගේ ඇති තරහක් නෑ. මේ බලන්නකො පුතේ. ලස්සනයි නේද? ෂා. හරි ලස්සනයි නේ. හාපෝ ඇවිදලා මගේ කකුල් දෙකත් රිදෙනවා. අයියටත් ඇති වෙලා හිටියේ. අපේ අයියා ඉතින් සාප්පු සවාර්ගයෙන් පුරුදු කෙනෙක්. නිසංසලා එක්ක සාප්පු යෑම නම් ලේසි නෑ. හාපෝ හෙට්ටු කරලා යාට ඕනේ ගානටම ඕක ගත්තා. සෑහෙන්න ඉතුරු කරයි වගේ. මට නම් ලැජ්ජත් හිතුණා. කොහොම වුණත් කමක් නෑ අම්මේ. නිසංසලාගේ වෙඩින් එක කැමති විදිහට වෙන්න ඕනේ. හම්බ වෙයි අයියත් එක්ක. දැනටම දාන්න තියෙන නීති 18ම දාලා තියෙන්නේ. මේ අපේ නිසංසලා එයාට අපේ අයියා මොන නීතිය දැම්මත් එයා හොඳට දන්නවා ඒ අයටින් රිංගල යන්න. ඕන එකක්. අපිටත් ඉතින් කතා කරන්න බැරි වෙන්නේ නෑනේ. ඒක නෙමෙයි දැන් ඔයාගේ අදහස මොකද්ද? ඒක නම් මටත් තේරෙන්නේ නෑ අම්මේ. හැබැයි ඉතින් එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තේව මොනවා හරි කිව්වද? තේව අය නම් මොකක් කිව්වේ නෑ. ඒත් පියසේන මාමා වහින් උරු වචනයක් දැම්මා. සමහරට ඉතින්
මං දික්කසාදුන ගෑණියක් අඳ වෙන්නේ නැති. දැන් මොකද කරන්නේ? මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ අම්මේ. ඒක නෙමෙයි චංකි. අද කාසෙල්ක පැත්ත ගියේ නෑ නේද? නෑ තාත්තේ. මගේ ඇඟට ටිකක් අමාරුයි ඒකයි. මේ මට බොරු කියන්න එපා. කවුද ආපු ඉලන්දාරියා? ඔයා මොනවද යත් එක්ක එච්චර කතා කරේ හිටියේ? ඒ මගේ යාළුවෙක්ගේ යාළුවෙක් කස්ටමර් කෙනෙක්. පස්සේ දන්නේ පියසේන මමගේ පුතා කියලා. එයාට හිටියේ එක පුතයිනේ. Why didn't you introduce? ඇයි ඔයා මට අඳුර දුන්නේ නැත්තේ? එයා හදිස්සිය ඇවිල්ලා ගිය තාත්තේ. ඒක නෙමෙයි චංකි. ඔයා ළඟදී එහෙම අර වෙද මහත්තයා ගෙවල් පැත්ත බලන්න ගියේ නෑ නේද? ඒක තමයි එනම එන්නේ. තාමත් අර වැඩකට නැති කෙල්ල ගැන හිතේ දාලා ඉන්නේ. නෑ තාත්තේ. එහෙම නෑ. අපි වෙන දෙයක් ගැන කතා කරේ. මොනවවත් කමක් නෑ. ඔයා එහාට යන්න ඕනේ. මට ආයිමත් එන්න කියන්න ඉඩ තියන්න එපා. හොඳේ? මිස්ටර් ඩග්ලස් මාර ප්‍රශ්නයක් නේද ඇති උනේ? මොකක්ද යෝහන්? නෑ මේ මං කිව්වේ හේමාලි ආන්ටි නැතුණේ ගැන. ඒක ඉතින් සෑහෙන කරදර වුණානේ. ඒකනේ යෝහන්. හිතාපු දෙයක්ද මේ සිද්ධ වුනේ. ඒකෙන් මෙහි වැඩ සේරම ටික අවුල් වුණා. කෙනෙක් නැතුණාම තමයි පාඩුව දැනෙන්නේ. මිස්ටර් ඩග්ලස්ට හරි පාළු ඇති. නෑ යෝහන්. එයා මෙහි හිටියේ නෑනේ. එයා නැති වුණාම හිතට දුකක් දැනෙනවා තමයි. ඒ වුණාට ඒක සාමාන්‍ය දෙයක්. පෞද්ගලික ජීවිත මැත්තේම නැහින බෑනේ යෝහන්. ඒකත් ඇත්ත. සේටම කලින් ඉතින් සල්ලි ටිකක් හොයාගන්න එපැයි බිස්නස් එක පවත්වාගෙන යන්න. මට ඔය පෞද්ගලික ප්‍රශ්න වලින් වැඩක් නෑ යෝහන්. ඒවා තම තමන් විසඳ ගන්න ඕනේ. දැන් පහුගිය දවස් ටිකේ මෙහෙම මුකුත් ප්‍රශ්නයක් එහෙම ඇතුණාද යෝහන්? නෑ මිස්ටර් ඩග්ලස්. එහෙමනම් මොකුත් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ඒක හොඳ ආරංචියක්. දැන් යෝහන් මේ ප්‍රශ්නේ හින්දා අපේ දවස් ගාණක් නාස්ති වුණා. දැන් අපි ආයෙම වැඩට බහින්න. මේ අර පහුගිය දවස් ටිකේ කවුන්ස් එක පොඩ්ඩක් කරලා බලන්න. ඕකේ මිස්ටර් ඩග්ලස්. I good English. Mental Jan හොඳ මහත්තයා. අමුසේ යකෙක්නේ. සංසේ ඉංග්‍රීසි කොහොමනත් ඒ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද මම ওই මෙන්ටල් ජෑම් තත්ත්වෙට තමයි දැන් පත් වෙලා ඉන්නේ. හැබැයි ශාස්ත්‍රඥ ටිකක් පරිස්සමින්.